මගන්ති අනුදැසන දෙවියන් වහන්සේගේ වචනේ දෙක රාජාවලිය පොතේ 21 වෙනි පරිච්ඡේදයේ දෙසට අපගේ අවධානය යොමු කරා. දෙක රාජාවලිය 21 වෙනි පරිච්ඡේදයේ අපි 8 වෙනි පදයේ දෙසට අපගේ අවධානය යොමු කරනවා. දෙවියන් වහන්සේගේ වචනේ මෙසේ සඳහන් කරනවා. මා විසින් ඊශ්‍රායලවරුන්ට අනකල සියල්ල ප්‍රකාරයකද මාගේ මිහිකරු මෝසෙස් ඔවුන්ට අනකල මුළු ව්‍යවස්ථාවේ ප්‍රකාරයකද කරන්ට ඔවුන් බලාගත්තුන් ඔවුන්ගේ පියවරුන්ට මා විසින් දුන් දේශයෙන් ඔවුන්ගේ පාද තවත් මුලාවන්ට නොසලස්වන්නේ යාඥා කරනවා. සර්ව බලධාරී සදාකාලික කරුණාවෙන් පූර්ණ දෙවියනේ අපි තමත් දැසක ඔබගේ පාවලගේ දවසේ සිටින අපේ එකම ගැලකාරෝ ස්වාමී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඥානනේ අදුදැසන ඔබගේ වචන තුළ ඔබගේ දරුවන්ගේ ජීවිතවලට ඔබ ප්‍රකාශ මෙලව කතා කළ මෙලව වචන තේරුම් ගන්න ඥානය දැනගෙන ප්‍රඥාව බුද්ධිය ඔබට විදහාස් කළ මෙලව අසන වචනේ ක්‍රියාවට නගන්න යථාර්ථව කීකම් කරන්න වචනේ අසන සමත් ඔබට බාර දෙන අතර විශ්වයක බාර වෙනවා කතා කරන්න සිල් කවුරුවේ ස්තුති ප්‍රශංසාව නමස්කාරය ඔබට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. යොමුදා ප්‍රසන්නාලය දෙමු. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේගේ වචනේ කියනවා අටවෙනි 21 වෙනි පද දෙක රාජාවලියේ 21 වෙනි පරිච්ඡේදය 8 වෙනි පදේ මා විසින් ඊශ්‍රායලවරුන්ට අනකල සියලු ප්‍රකාරයකද එනම් දෙවියන් වහන්සේ අද මේ කතා කරන දේ දිනද වෙන්නේ ඊශ්‍රායලවරුන්ටද ඊශ්‍රායල් සෙනගට පමණක්ද මෙතන වචනේ ලියා තිබෙන හැම දෙයක්ම ලියලා තියෙන ඊශ්‍රායලවරුන්ටයි ඊශ්‍රායල් සෙනගට එනම් ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය අද මේ අපට අයිති නැද්ද අපි ඊශ්‍රායලවරුද ඊශ්‍රායලවරුන් සමග අපට තිබෙනා සම්බන්ධතාවය කුමක්ද අද අපි ඇවිල්ලා ඊශ්‍රායලවරු අද අපි ඇවිල්ලා ඊශ්‍රායලවරු අපි ජාතිය වරුදේ නම් අපි අද ඊශ්‍රායල් ජනතාවට අපි නෑ සම්බන්ධකම් පවත්වන්න අවශ්‍යයි. අපි කොහොමද ඊශ්‍රායල් ජනතාවට අපි නෑ සම්බන්ධකම් අපි පවත්වන්නේ? ප්‍රිය සහෝදරයන් සහෝදරිය ක්‍රිස්තුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසේ පූජාව කරනවා. කොහොමද ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසේ පූජාව කරනකොටගෙන අපි ඊශ්‍රායල් සෙනග සමගද අපි සම්බන්ධතාවයෙන් පවත්වන්නේ? මවකට නිර්මිතව කතා කරලා ඇති දේශනා කරලා ඇති ආබ්‍රහම් ගැන ආබ්‍රහම්ට තමයි දෙවියන් වහන්සේ පොරොන්දු දීලා ආබ්‍රහම්ට කිව්වේ මම පෙන්නන දේශයට ගමන් කරන්න. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට තමයි නම් කිව්වේ නොබ කරුණ කොටගෙන පොළවේ සිල් පවුල් ආශිර්වාද ලබන්න යනවා. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කියපු දේ නොබ කරුණ කොටගෙන පොළවේ සිල් පවුල් ආශිර්වාද ලබන්න යනවා. අද ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසේ පූජාව තුළ ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ දුන්නා පොරොන්දුව අප වෙත නිදහස් වී තිබෙනවා. අද අපි ඇවිල්ලා ආශිර්වාද ලබා නමුත් දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කිව්වා ආබ්‍රහම් නොබ ආශිර්වාදයක් වෙන්න. නොබ කරුණ කරගෙන පොළවේ සිල් පවුල් ආශිර්වාද ලබන්න නම් නොබ ආශිර්වාදයක් වෙන්න. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය ක්‍රිස්තියානි කාලේ කියන දෙවියන්
ආශිර්වාදයක්. කොහොමද අන්නයට ආශිර්වාදයක් පාන්නේ? දෙවියන් වහන්සේගේ දරුවෝ යම් ස්ථානයක ජීවත් වෙනවාද ඒ ස්ථානයට ඇවිල්ලා ආශිර්වාදයක්. බයිබලයේ සඳහන් කරනවා දෙවියන් වහන්සේගේ මිනිසෙක් සිටියා යෝසෙෆ්. යෝසෙෆ් කනාවතියේදී ඔහුගේ සහෝදරයෙකු මත කළේ ඔහුගෙන ඊර්ෂ්‍යා කළා. අරාබි වෙනුතුන්ට රිදී කාසි 20කට වික්කා. රිදී කාසි 20කට. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වික්කේ රිදී කාසි 30කට. ජුදාස් ජේසුස් වහන්සේව රිදී කාසි 20කට නායක පූජකයන්ට පාවා දුන්නා. ජෝසප්ගේ සහෝදරයෝ ජෝසප්ව රිදී කාසි 20කට අරාබි වෙනුතුන්ට වික්කා. ඒ අරාබි වෙරෙන්දු ගිහිල්ලා ඔහු වික්කා මිස්ර දේශයේ සිටියා වූ ෆාරාවෝගේ ඇමති කෙනෙක් වල පෝටියර් කියනවා මනුස්සයාට. බයිබලයේ සඳහන් කරලා නැහැ ඊයේද වික්කද කියලා. නමුත් බයිබලයේ සඳහන් කරනවා දෙවියන් වහන්සේ යෝසප් නිසා පෝටියර්ගේ නිවසට ආශිර්වාද කළා. හොඳ අප්‍රසන්නතාවයක් දෙමු. නොබ නිසා නොබ ජීවත් වන ස්ථානයේ අයට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න ඕනේ. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය. යෝසප් නිසා ඒ ඇමතිගේ නිවසට දෙවියන් වහන්සේ ආශිර්වාද කළා. යෝසප් ගියාට පස්සේ ඒ නිවසේ කබඩ අඩුකොට ආශිර්වාද වලින් පිරෙන්න පටන් ගත්තා. ඒ නිවසේ මහත් සමාදානයක් ඇති වුණා. බයිබලයේ සඳහන් කරනවා ඒ පෝටියර් කියන ඇමති ඔහුගේ නිවසේ සියලු දේවල් යෝසප්ට බාර කළා. ඔහුගේ භාර්යාව හැර. බයිබලයේ සඳහන් කරනවා භාර්යාව හැර අනිත් සියලු දේවල් ඔහුට පාවිච්චි දුන්නා. එහෙනම් සහෝදර සහෝදරිය දෙවියන් වහන්සේගේ දරුවෝ ඉන්න ස්ථානයේ ආශිර්වාදය. එහෙනම් අපි ආශිර්වාදයක් වන්න නම් අපි ආශිර්වාදයක් වෙන්න ඕනේ. යෝසප් ඒ නිවසට ආශිර්වාදයක් වන්න නම් යෝසප් ආශිර්වාදයක් වුණා අන්නයට. නොබ ඉන්න ස්ථානයේ අන්න ආශිර්වාද ලබන්නේ නොබ ආශිර්වාදයක් වුණොත් පමණයි. නොබ ආශිර්වාදයක් නොවනවා නම් ඒ අයට ආශිර්වාද හිමි වෙන්නේ නැහැ. නොබ කොහොමද ආශිර්වාදයක් වන්නේ? නොබ ආශිර්වාදයක් වන්න නම් නොබ දෙවියන් වහන්සේගේ ක්‍රියාවල් අනුගමනය කරමින් උන්වහන්සේගේ වචන තුළ පවතිමින් නොබගේ ජීවිතය තුළින් දෙවියන් වහන්සේව පිළිගමු කරන්න ඕනේ අන්නයට. යෝසප් ජීවිතය තුළ දෙවියන් වහන්සේව දැක්කා. බයිබලයේ සඳහන් කරනවා දෙවියන් වහන්සේ යෝසප් සමග සිටියා. නොබ සමග දෙවියන් වහන්සේ සිටින්නේ. ප්‍රේම සහෝදර සහෝදරිය. එනම් දෙවියන් වහන්සේ අප්‍රාම් කියන අප්‍රාම් නොබ කම්ල බඩගෙන පොළවේ සියලු පවුල ආශිර්වාද ලබන්නේ. නොබ ආශිර්වාදයක් වන්න. අද අප්‍රාම් ආශිර්වාදයක් වුණ නිසා අද ඒ ආශිර්වාදය ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ කුසේ පුතාව කල්පකටගෙන අද නොබත් මාත් භුක්ති විඳිනවා. අද ඊශ්‍රායල් ජනතාවට දුන්නා වූ සියලු පොරොන්දු අද නොබත් මාත් භුක්ති විඳිනවා. ක්‍රිස්තුස් වහන්සේගේ පුතාව කල්පකටගෙන අද අපි ඇවිල්ලා ආත්මික ඊශ්‍රායල් වරු. අපි යම් නමුත් අද අපි ආත්මික ඊශ්‍රායල් වරු කියන කොටසට අපි ඇතුළත් වෙනවා. ක්‍රිස්තුස් වහන්සේ අපේ ජීවිතේට පිළිගැනීම තුළ. එනෝන්සේ ඊශ්‍රායල් වරුන්ට නම් කියනවා දෙවියන් වහන්සේ ආඥාවල් ශික්ෂාවල් රක්ෂා කරනවා. අපේ ජීවිතයේ තිබිය යුතු ඉතාමත් වැදගත් දෙයක් තමයි ඥාතර සහෝදරයා සහෝදරිය. ඊශ්‍රායලයේ සිටියව පළවෙනි රජ තමයි සාවුල්. සාවුල් රජ කරන කාලෙදී පිලිස්තිවරු ඉතාමත්ම කුලියන් ලෙස ඊශ්‍රායල් ජනතාවට විනත විරුගියා. ඒ පිලිස්ති හමුදාවේ සිටියා ගොලියත් කියලා යෝධයෙක්. ඒ ගොලියත් කියන යෝධයා හැම මොහොතකම ඊශ්‍රායල් ජනතාවට ඉතාමත්ම නීච
කරමින් ඔවුන්ව හැදවනවා සටනට. පැහැදිලි සහෝදරයන් ඔව් සමග සටන් කරන්න කෙනෙක් නැහැ. ඔව් වෙන යෝධයෙක්. නමුත් ඒ අවස්ථාවේදී තමයි මේ දාවිද් කියනවා ගැටවර වයසේ සිටිනා අවුරුදු 17ක් පමණ වයසක සිටිනා මේ දාවිද් එතනදී දාවිදගේ සහෝදරයෙක්ගේ යුද හමුදාවේ ඒ සහෝදරය පවා මේ ගොලියට බයයි. දාවිද් එතනට එද්දී දාවිදගේ සහෝදරය කොහොමද කරන්නේ? ඔව් එනවා යන්න. නමුත් ඔව් කියනවා මට පුළුවන් මේ ඊශ්‍රායල් ජාතියට නින්දා කරන්නෝ මේ මනුෂ්‍යව විනාශ කරන්න. ඔව් කියනවා දෙවියන් වහන්සේ මාත් එක්ක ඉන්නවා. මම වනාන්තරයේ සිටින්දී බැටළුවන්ව කන්නාප් වෙලාවේ වාසෙක් සමග මම සටන් කළා. දෙවියන් වහන්සේ මා සමග සිටින්නේ මාව ආරක්ෂා කළා. මට පුළුවන්කම ලැබුණා සතාව බෙල්ල කරගන්න. දාවිදගේ මල්ලේ තිබුණා කැටපල්ට් එකේ ගල් වගේ. සද්දන්ත යෝධෙක්. යුද හමුදාවේ ඉන්න ප්‍රබල නිලධාරීන් මේ යෝධයට බයයි. දාවිද ළඟ කිසි දෙයක් නැහැ. දාවිද ළඟ මල්ලේ තිබෙනවා ගල් ටිකකුයි කැටපල්ට් එකකුයි. චන්ද්‍ර සහෝදරිය දාවිද ගලක් අරගෙන විදිනවා හරියට යෝධයාගේ නංගට. සද්දන්ත යෝධයා ඇදලු වෙනවා. නබට අද දෙවියන් වහන්සේ කතා කරන්නේ කොහොමද? පියාඹ සහෝදරිය අපේ ජීවිතයේ තුල මනුෂ්‍යගේ ජීවිතේ වැටීමට මුල්වන දෙයක් තමයි ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව. මම දැකලා තියෙනවා ඔය සමහර ත්‍රිවිධ වලක් ගහලා තියෙනවා රුසියාවට වඩා ඊර්ෂ්‍යාව ලොකුයි. මේ ඊර්ෂ්‍යාව ගැන නොයෙකුත් පාට නොයෙක් ආකාරයෙන් නොයෙක් තැන්වල ලියා තිබෙනවා. සෞල රජකමට පත් කළ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ තමයි සෞල රජකමට පත් කළේ සෙනග රජ කෙනෙක් ඉල්ලදී. දෙවියන් වහන්සේ සෞල්ව සිංහාසනේ වාඩි කෙරුවා. නමුත් අපි දකිනවා සුදු ජීවිතය තුළ දාවිද් සෞල් ජීවිතය තුළ දෙවියන් වහන්සේ ඔහු කීප වතාවක් ප්‍රතික්ෂේප කළා. දෙවියන් වහන්සේ ආත්මේ පවාවමින් ගියා. නමුත් අපි සුදු ජීවිතය තුළ දකින්නේ කායික ප්‍රශ්නයක් හැවොත් සෞල්ගේ වැටීමට මුල් වුණේ කොහොමද? අපි දේවදත්තගේ වචනේ දකිනවා සෞල්ගේ වැටීමට පළවෙනි මූලික වෙන කාරණාව තමයි සාමුවෙල් කියනවා අනාගත වක්තර විශ්වාසය. ඔව් තමයි පූජාවලු කරන්න ඕනේ. විදිතේ ඔව් වෙන ප්‍රමාද වුණාම සාමුල් කොහොමද ගන්නේ පූජකයාගේ කටයුත්ත කරන්න ගියා. දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. නමුත් දෙවියන් වහන්සේගේ ප්‍රතික්ෂේප වීම පටන් ගත්තේ එතනින් නෙමෙයි. දෙවියන් වහන්සේ සාමුල් ප්‍රතික්ෂේප කළේ කොතනදද? සාමුල් ප්‍රතික්ෂේප කළේ දාවිද් ගොලියට විදලා ගොලියව පරාජය කරපු මොහොතේ සාමුල් තුළ ඇති වුණා දාවිද් කෙරෙහි ඊර්ෂ්‍යාව. ඒ ඊර්ෂ්‍යාව කර්ම කොටගෙන සාමුල් මත ගන්නේ දාවිද් මරන්නේ. ඔහුගේ ඊර්ෂ්‍යාව මූලික වුණේ කොහොමද? සෙනග දාවිද්ව ඉතා ඉහළින් පිළිගත්තා. ඔවුන්ගේ වීරයෙක් වශයෙන්. ඔව් කිව්වා දාවිද් සෙනග කිව්වා දාවිද් දසදහස් පාරයක් රජ විය යුතුයි. සාමුල්ට ඇති වුණා කොහොමද ඊර්ෂ්‍යාව? මේ ඊර්ෂ්‍යාව තමයි සාමුල්ගේ ජීවිතේ වැටීමට මූලික